समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धස්ස පිංගුතුනි බණ ඇසීම කියලා කියන්නේ නිවන් දොරටුවක්. පිංගුතුනි අපට ධර්මය අවබෝධ කරන්නත් පෙර කරපු පින මතුවෙන්නට ඕන. ඒකට ධර්මයේ කියන පුබ්බේච කත පුඤ්ඤතා. පෙර කළ පින් ඇති කෙනෙක් වෙන්නට ඕනේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේට මුණ ගැහිච්ච හැමෝටම හැම කෙනෙක්ම නිවන් දැක්කද? නෑ. බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න කියලා ආසාවෙන් ඇවිල්ලා ධම්සභා මණ්ඩපේ වාඩි වෙලා බණ අහපු හැමෝම නිවන් දැක්කද? ඒත් නෑ. එතකොට අපිට පේනවා සමහර දවස්වලට බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්න වාඩි වෙලා වැඩ ඉඳලා බලනවා කවුද අද මේ පිරිස අතරින් ධර්මය අවබෝධ කරගන්න පින්වන්තම කෙනා. සමහර වෙලාවට දහස් ගණන් හිටියත් ධර්මාවබෝධයේ පින තියෙන එක්කෙනයි දෙන්නයි. අන්නේ අය අරමුණු කරගෙන දහම් දෙසනවා. එතකොට අපිට පේනවා හැමෝටම ධර්මය අවබෝධ කරගන්න පින නැහැ. එහෙමනම් ධර්මාවබෝධයට කරපු සසර පිනක් තියෙනවා. අන්නේ පින තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ සමහර වෙලාවට යා හොයාගෙන යනවා. අපිට බුද්ධ දේශනාවල පේනවා උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ හැමදාම හිමිදිරි උදෑසන මහා කරුණා සමාපත්තියෙන් ලෝකෙ දිහා බලනවා. කාටද අද මම පිහිට වෙන්නේ? කවුද අද ධර්මය අවබෝධ කරගන්න පින්වන්තම කෙනා කියලා බුදුරජාණන් වහන්සේ බලනවා. එහෙම බලනකොට කෙනෙක් මහා කරුණා ඇසට යොමු වෙනවා. සමහර ලාවට ඉන්නේ යොදුන් ගානක් දුර. හැබැයි බුදුරජාණන් වහන්සේ හොයාගෙන වඩිනවා. දැන් එක සිදුවීමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් බැලුව කවුද අද මේ ධර්මය අවබෝධ කරගන්න පින්වන්තම කෙනා. බලනකොට දැක්ක වයස්ක දෙන්නෙක්. හොඳටම වයසයි. ඊටාම දුප්පත් ගමක ඉන්න වයසක දෙන්නෙක්. බුදුරජාණන් වහන්සේ පාත්‍රය අරගෙන මේ දෙන්න හොයාගෙන බොහෝ දුරක් පාත්‍රය අරන් බුදුරජාණන් වහන්සේ වැඩියා. එදා බුදුරජාණන් වහන්සේ මේ නිවස ඉදිරියට වඩිනකොට ගෙදර ස්වාමියා බොහොම වෙහෙසටපත් වෙලා හේනට ගිහිල්ලා ගෙදර ඇවිල්ලා ගේ පැත්තට හැරෙන විදිහට පිළේ වාඩි වුණා. ගෙදර උන්දේ ගේ ඇතුළට ගිහිල්ලා සූරලා දංකුඩ ටිකයි තිබ්බේ වෙන කන්න දෙයක් නැහැ හැලියේ. මේ ටික ගෙනහල්ලා නෑබිලියකට දාගෙන ගෙනහල්ලා දුන්න මෙන්න මේක කන්න මෙච්චරයි තියෙන්නේ. දැන් ගෙදර උන්ද පාර දිහා බලාගෙන කතා කර ඉන්නවා. මහන්සි වෙලා ගෙදර ආපු මේ වයසක සීයා අර ආහාර ටික ගන්න. බුදුරජාණන් වහන්සේත් පාත්‍රය අරගෙන මේ ගේ ඉදිරියටම වැඩම කළා මිදුලේ වැඩ හිටියා. ගෙදර උන්ද දැක්කා කල්පනා කරා මේ ශ්‍රමණයන් වහන්සේව දැක්කොත් මේ අපේ මිනිස්සයා කකා ඉන්න ටිකත් ගිහිලා පාත්‍රයට හලාවි. ගෙදර හරියම තියෙන්නේ ඔච්චරයි. ඒ නිසා නොපෙනෙන විදිහට යන්න කියන්න ඕන කියලා ඇහෙම්ම කිව්වා යන්න මෙතනින් කියලා ඇහෙම්ම කිව්වා. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ඊදිහා බලාගෙන ඉඳලා නෑ යන්නේ නෑ කියලා ඇහිම බුදුරජාණන් වහන්සේත් උත්තර දුන්නා. ඊට පස්සේ ගෙදර උන්ද ටිකක් රවලා බැලුවා. ඒව පුළුවන් නේ. ඊට පස්සේ රවලා කරලා බැලුවා. බලලා ඉවර වෙලා ටිකක් සැරෙන් වගේ යනවා යන්න මෙතනින් කියලා බුදුරජාණන් වහන්සේට සැරෙන් වගේ ඔළුවෙම සංඥාවක් කරා. බුදුරජාණන් වහන්සේත් බොහෝම කරුණාවෙන් මෛත්‍රියෙන් ඒ දිහා බලාගෙන නෑ යන්නේ නෑ කිව්වා. දෙවෙනි පාර තුන්වෙනි පාර තව ටිකක් රවලා දත් මිටි කාලා එහෙම බැලුවා. බලලා යනවා යන්න මෙතනින් කියලා ඔළුවෙම සංඥාවක් කරනකොට බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවෙත් නෑ යන්නේ නෑ කියලා හිසෙන්ම උත්තර දුන්නා. ඔළුව වනලා. එතකොට ගෙදර උන්දට එකපාරට hina ගියා. අපෝ මේ ශ්‍රමණයන් වහන්සේගේ පිරිතකම. hina යනකොටම අර මිනිස්සු ඇහැරලා බැලුවා කවුද මේ බලනකොට අර ගෙදර උන්දට අඳුන ගන්න බැරි වුණත්
මේ මිනිස්සයා දැක්ක ගමන් අඳුනගත් අනේ මේ අපේ පැල්පත ඉස්සරහට වැඩම කරලා ඉන්නේ ශාක්‍ය කුලින් නික්මිලා පැවිදි වෙච්ච සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ නේද? දුවගෙන ගිහිල්ලා වැඳලා කියනවා අනේ ස්වාමීනි ගෙදර හරියනම් දෙන්න දෙයක් නැහැ කිය. මම කකා ඉඳලා ඉතුරු වෙච්ච මෙන්න මේ ටික විතරයි තියෙන්නේ. පූජා කරන්නද කියලා හැවුවා. එතකොට බලන්න මේ දන් කුඩ ටිකේ අන්තිම ටිකේ කාලා ඉතුරු වෙච්ච ටික. බුදුරජාණන් වහන්සේ පාත්‍රී විවෘත කරලා කියනවා ශ්‍රමණයන් වහන්සේලාට මුල කොටස හරි මැද කොටස හරි අග කොටස වුණත් ඕනෑම දෙයක් පිළිගන්නවා කියෝ. අර ඉතුරු ටික පාත්‍රයට බෙදුවා. දැන් උන්වහන්සේ මේ දාන ටිකක් හොයාගෙන ආපු ගමනක් නෙමෙයි. මේ දෙන්නට ධර්මාවබෝධයට පින තියෙන බව මහා කරුණා ඇසින් දැකලයි බුදුරජාණන් වහන්සේ මේ දුර වැඩම කරගෙන ආවේ. පාත්‍රයට මේ ටික බෙදුවට පස්සේ කියනවා අනේ ස්වාමීනි ගෙදර හරිය වැඩ ඉන්න නම් ආසනයක් නැtei කියලා. කමක් නැහැ මෙතන හොඳයි කියලා පිළි වැඩ ඉඳලා බුදුරජාණන් වහන්සේ දාන ටික වළඳලා ඉවර වෙනකොට දෙන්නම ඇවිල්ලා වාඩි වුණා. අන්න බුක්තානුමෝදනා දේශනාව හැටියට බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා. දේශනාව අවසන් වෙනකොට දෙන්නම සෝවාන් මාර්ගඵල අවබෝධ කරගත්තා. එතකොට අපිට ওই දේශනාව දිහා බලනකොට පේනවා දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි බුදුරජාණන් වහන්සේ මේ එක්කෙනෙක් දෙන්නෙක් වෙනුවෙන් මෙච්චර දුරක් යන්නේ? ධම්සභා මණ්ඩපයකට දවසකට කී දෙනෙක් එනවද? ජේතවනාරාමේ වැඩ ඉන්නකොට නොයෙක් දුර ගම්වලින් ඈත පළාත් වලින් කී දහහක් දවසකට බණ අහන්න එනවද? ඇයි මේ එක්කෙනෙක් දෙන්නෙක් හොයාගෙන බුදු කෙනෙක් මෙච්චර වෙහිසෙන්නේ කියලා අපිට හිතෙන්න පුළුවන්. හැබැයි පින්වතුනි ඒ එක්කෙනා වේවා දෙන්න වේවා ධර්මාවබෝධයේ පිණිස සසරි බොහෝ කාලයක් පින් කරපු අය. අන්නේ පින මත තමයි බුදුරජාණන් වහන්සේ ඒකේනා හොයාගෙන වඩින්නේ. අන්නේ නිසා අපි හැමදාම මේ කරන හැම පින්කමකම අපේ එකම අරමුණයි තියෙන්න ඕන. ඒ තමයි නිස්සරණ අභ්‍යාසයෙන් පින් කරන්න කියන. මේ කරන සියලු පින මට නිවන් අවබෝධයටම උපකාර වේවා කියන ප්‍රාර්ථනාව තියෙන්න ඕන. අන්නේ විදිහට අපි පින් කරනකොට ඒ පින පාරමිතාවක් හැටියට ධර්මාවබෝධයේ අංගයක් හැටියට අපේ ජීවිතේ සකස් වෙනවා. අන්නේ නිසා ධර්මය අවබෝධ කරගන්නත් ඒ ධම් අවබෝධයක් ඉලක්ක කරගෙන සසරේ පින් කරලා තියෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පුබ්බේච කත පුඤ්ඤතා පෙර කරපු පින් ඇති කෙනෙක් වෙන්න ඕන. අන්නේ පෙර පින බලවත් නම් අපිට ධර්මාවබෝධය කරා යන්න පාර පිනෙන් හදලා දෙනවා. අන්නේ නිසා ජීවිතේ පුළුවන් තරම් පින් දහම් කුසල් දහම් දියුණු කරගන්න දක්ෂ වෙන්න. දැන් අපි බලමු අපේ හිතේ ස්වභාවය ටිකක් බලමු. පින්වතුනි මේ හිතේ ස්වභාවය තමයි අපි යමක් නිතර නිතර පුරුදු කරනවා නම් අපේ හිත ඒකට අනුව හැඩ ගැහෙනවා. අපි යමක් නිතර නිතර පුරුදු කරනවාද ඊට අනුව හිත හැඩ ගැහෙනවා. ඒක බුදුරජාන් වහන්සේ පෙන්වන මේ විදිහට පුඤ්ඤංචේ සංඛාරං අபிසංකරොන්ති ති පුඤ්ඤෝපගං හෝති විඥානං කියන. කෙනෙක් නිතර පුඤ්ඤාභි සංස්කාර පින් කරනවා. එහෙම පින් කරන්න පින් දහම් රැස් කරන්න පිනට නැඹුරු වෙච්ච විඥානයක් හැදෙනවා. එතකොට බලන්න පින් කරන්න පිනට නැඹුරු වෙච්ච විඥානයක් හැදෙනවා. ඒකට ධර්මයේ කියන්නේ පුඤ්ඤාභි සංස්කාර. එතකොට බලන්න පින් කරන්න පිනට නැඹුරු වෙච්ච හිතක් විඥානයක් හැදෙනවා. ඊළඟට ධර්මයේ තියෙනවා අපුඤ්ඤංචේ සංඛාරං අபிසංකරොන්ති ති අපුඤ්ඤෝපගං හෝති විඥානං කියන. කෙනෙක් අකුසල් කරන්න පව් කරනවා නම් හැම වෙලාවෙම යාගේ හිත පවට නැඹුරු වෙච්ච විඥානයක් හැඩගැහෙනවා. ඒ වගේමයි කෙනෙක් නිතර භාවනා කරනවා නම් ආනින්ජංචේ සංඛාරං නිතර සමාධිය වඩන කෙනා භාවනා කරන්න හිත සමාධියට නැඹුරු වෙච්ච විඥානයක් හැදෙනවා. ආනිඤ්ඤූපගං හෝති විඥානං කියනවා. දැන් ඔන්න ඕකෙන් අපිට පේනවා පින් කරන්න හිත පිනට නැඹුරු වෙනවා. අකුසල් කරන්න හිත අකුසලයට පුරුදු වෙනවා. සමාධිය වඩන කෙනාගේ හිත සමාධිය ඔස්සේ සකස් වෙනවා. දැන් ඔක තේරුම් ගන්න මේ විදිහට අපි බලමු කෙනෙක් නිතර දන් දෙනවා කියලා. නිතර දන් දෙනවා. සීල් රකින්නවා, භාවනා කරනවා, පින් කරනවා.
හැමදාම සීල් ගන්න පුරුදු වෙච්ච කෙනෙකුට නිතර දවස ගානේ බණක් අහන්න පුරුදු වෙච්ච කෙනෙක්ගේ හිත දැන් පිනට නැඹුරු වෙලා තියෙනවා. එයාගේ හිත සීලයට පුරුදු වෙලා තියෙනවා. නිතර බණ අහන්න පුරුදු වෙච්ච මනසක්. එතකොට එවැනි කෙනෙකුට එක දවසක් හරි සීල් ගන්න බැරි වුණා කියලා හිතන්න. හිතට බලපාන්නේ අනේ අද මට සීල් ගන්න බැරි වුණා කියලා හිතෙනවා. නිතර බණ අහන්න පුරුදු වෙච්ච කෙනාට එක දවසක් බණ අහන්න බැරි වුණා නම් අද මට බණ ටික අහගන්න බැරි වුණානේ. අනේ අද මට බණක් අහන්න බැරි වුණා කියලා ඒක හිතට බලපානවා. ඇයි ඒ හිත පිනට නැඹුරු වෙච්ච මනසක් ඒ පින ඔස්සේ වැඩෙනවා. ඒකයි හිතේ ස්වභාවය. ඊළඟට හැම වෙලේම පවට නැඹුරු වෙච්ච හිතක් අකුසලයේ ඔස්සේ සකස් වෙනවා. දැන් හිතන්න පංච දුස්චරිතේට දුසිරිතටම පුරුදු වෙච්ච කෙනෙක් කියලා. එයාගේ හිත හැම වෙලෙම දුවන්නේ අකුසලයටමයි. අපි නිකන් උදාහරණයක් හිතමු මෙහෙම. කවුරු හරි කෙනෙක් ඉන්නවා පව්කාරයෙක් දුස්සීලෙක් කරන්න ඕනේ පව්කම් ටික දුස්සීලකම් ඔක්කොම කර ඉන්න හොරෙක් කියලා හිතන්න. පංච දුස්චරිතේ වේදෙන කෙනෙක්. අපි බලෙන් හරි ඇදගෙන එනවා. වරින් අදවත් බණ ටිකක් අහන්න යන් කියලා බලෙන් හරි ඇදගෙන එනවා. අපිම ඇඳුමක් දීලා හරි සුදු ඇඳුමක් අඳගෙන වරින් යන්න කියලා හරි සැර දාලා හරි එක්ක ඇවිල්ලා වාඩි කෙරුවා කියලා හිතා. දැන් ඔන්න ගෙනල්ලා වාඩි කරවලා තියෙනවා බණ අහන්න. දැන් හිත පුරුදු වෙලා තියෙන්නේ අකුසලයට නම් බණ අහන්න ගෙනල්ලා වාඩි වුණත් මෙතන හිටියත් හිතේ යන්න පුළුවන් පින් කැටයක් තියෙනවද? කොයිද පින් කැටේ තියෙන්නේ? කාගේ හරි බෑග් එකකට විදින්න පුළුවන්ද? අඩු ගානේ සිරිප්පු දෙකක් හරි උස්සන්න තමයි හිත යන්නේ. ඇයි හිත පුරුදු වෙලා තියෙන්නේ අර අකුසලයට. අන්න ඒ වගේ අකුසලයට පුරුදු වෙච්ච හිතක් හැම වෙලෙම අකුසලිය ඔස්සේ දුවනවා. පිනට පුරුදු වෙච්ච මනස හැම වෙලාවෙම පින ඔස්සේ සකස් වෙනවා. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා අපිට පෙන්නලා දෙනවා මේ හිතේ ස්වභාවය තේරුම් අරගෙන අකුසලයක් ඔස්සේ හිත පුරුදු වෙන්න ඉඩ දෙන්න එපා කියනවා. සබ්බ පාපස්සකරණ. පාපී අකුසල් වලින් හිත වළක්ව ගන්න කියලා. අකුසලයේ ඔස්සේ හිත වැඩෙන්න ඉඩ දෙන්න එපා. කයෙන් වැරදි කරන්නත් එපා, වචනෙන් කරන්නත් එපා, කරපු අකුසල් ගැන හිතන්නත් එපා. ඊළඟ භයානක දේ තමයි මෙහෙම හිතමු. අපි හිතමු අපි දැන් සිල්වත්. අපි සීලවන්තයි. හැබැයි අපේ ජීවිතේ පරණ වැරදි තියෙනවා. ඉස්සර කරපු ඒවා තියෙනවා. දැන් අපි සිල්වත් වෙලා අපි ඒව ගැන හිතාම ඉන්නවා නම් ඒ කාලේ මම මේව කරා. ඒ කාලේ මම මේ වගේ පව්කම් කරා කියලා මේ පරණ දේවල්ම හැම වෙලෙම හිතනවා. එහෙම හිතන්න මොකද වෙන්නේ? චේතනාව තුළ අකුසල් වැඩෙනවා. අකුසලී බලවත් වෙනවා. ඒ නිසා පින්වතුනි කරපු අකුසලයක් හිතන්න අකුසල් බලවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ අකුසල් ගැන මතකයේ පවා හිතෙනුත් අයින් කරන්න ඕන. ඒ නිසා තමයි සබ්බ පාපස්සකරණං කියන්නේ පාපී අකුසල් වලින් වළකිනවා විතරක් නෙමෙයි වෙච්ච වැරදි අකුසල් ගැන හිතෙනුත් අයින් කරනවා. දැන් බලන්න අඟුලිමාල හාමුදුරුවෝ උන්වහන්සේ භාවනා කරන්න වාඩි වෙලා ගණන් හැදුවද මං අරූටත් කෙටුවා එකයි. අර පවුලේ දෙන්නෙකුට කෙටුවා. ඇඟිලි දෙකක් කැපුවා. 2 1 3යි. අන්න අර පවුලේ 5 දෙනෙකුට කොටලා ඇඟිලි 5ක් කැපුවා. ඔහොම ගණන් හදා හිටියද? දැන් ඒ පරණ ජීවිතය ගැන සිහි කර හිටියානම් කවදාවත් සමාධියක් වඩන්නද? බෑ. හිත වැඩෙයිද? නෑ. අකුසල් වැඩෙනවා. උන්වහන්සේට පුදුම වීරියක් තිබුණා පැවිදි වෙලා සාමාන්‍ය කෙනෙකුට වඩා පුදුම සිහිනුවණක් තුලින් පුංචි සතෙක්වත් මරන්න නැතුව සීලමය ජීවිතයක් ගත කරා. ඒ නිසානේ අර දරුවෙක් ලැබෙන්න හිටිය අම්මා කෙනෙක් ළඟට ගිහින් සත්‍යක්‍රියාවක් කරේ. යතෝහම් බගිනි බගනි කියන්නේ නැගණි පින්වත් නංගි. අරියා ජාතියා ජාතු මම ආරි ජාති ඉපදුනාට පස්සේ ඒ කියන්නේ බුද්ධ ශාසනය ඉපදුනාට පස්සේ බුද්ධ ශාසනය උපදින්න පෙර අකුසල් කරා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා ධර්මයේ තුල ශාසනය තුල අලුතෙන් ඉපදුනා කියලා හිතාගත්තා. ආර්ය ජාති ඉපදුනාට පස්සේ සංචිච්ච පානං ජීවිතා වෝරෝපේතා දැන කිසිම සත්වයේගේ ප්‍රාණියෙක්ගේ ජීවිතයක් තොර කරලා නැහැ. තේන සත්‍යේන මේක සත්‍යයි. සොත්තිතේ හෝති සොත්ති ගබ්බස්සාති. මේ සත්‍යානුභාවයෙන් ඔබ සුවපත් වේවා සුවසේ දරුවා බිහි වේවා කියලා සත්‍යක්‍රියා කරා.
එතකොට බලන්න අඟුලිමාල හාමුදුරන්ට පුළුවන් වුණා පැවිදි වෙලා බුද්ධ ශාසනයට ඇතුල් වුණාට පස්සේ පුංචි සතෙක්වත් මරන්නේ නැති සංවර ජීවිතයක් ගත කරගෙන ඒ ගැනම සිහි කළ සත්‍යක්‍රියාවක් පවා කරන්න පුළුවන් වුණා. බුද්ධ දේශනාවේ තියෙන ඔය අඟුලිමාල පිරිත මේ බුද්ධ ශාසනයේ පවතින තාක්කල් බලගතුයි කියන. දැන් බලන්න ඔබ දරුවෙක් හම්බෙන්න ඉන්නකොට අදත් අම්මලා යන්නේ නැද්ද අඟුලිමාල පිරිත කියව ගන්න. යනවා. එතකොට බලන්න අදටත් ඒ පිරිතේ බලයක් තියෙනවා. අන්න ඒ නිසා අපිට පේනවා මේ බුද්ධ ශාසනය තුල බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අකුසල් වලින් අපි වළකිනවා විතරක් නෙමෙයි වෙච්ච වැරදි අකුසල් සිහි කර කර පසුතැවෙන්නෙත් නැහැ. ඒවා හිතෙනුත් අයින් කරන්න දක්ෂ වෙන්න ඕනේ. අන්න ඒ කෙනා තමයි අකුසලෙන් හිත මුදව ගන්න. ඊළඟ දේ තමයි කුසලස්ස උපසම්පදා. කුසල් වඩනවා. අන්න නිතර කුසල් වඩනකොට කයින් සිල්වත් කය සංවර කරගන්නවා. වචනේ සංවර කරගන්නවා. ඒ විතරක් නෙමෙයි කරපු පින් කුසල් ගැන හිතන්න පින වැඩෙනවා. අන්න හිතේ ස්වභාවය. අකුසලයක් හිත හිටියොත් අකුසලේ වැඩෙනවා. ඒ නිසා අකුසලේ හිතන්නේ නැතුව අකුසලේ හිතෙන් බැහැර කරනවා. කුසල් හිතන්න කුසල් වැඩෙනවා. ඒ නිසා අපි මොකද කරන්නේ? කරන පුංචි කුසලයක් වේවා අමතක වෙන්නවත් ඉඩ නොදී ඒක නිතර සිහි කරලා බලවත් කරනවා. දැන් බලන්න ඒකනේ ඉස්සර මිනිස්සුන්ට තිබ්බේ පින් පොතක්. ඉස්සර ආච්චිලා සීයලා පරණ මිනිස්සු දුටුගැමු රජුරවන්ටත් පින් පොතක් තිබ්බා කියනවනේ. තමන්ගේ ජීවිතේ කරන පින්කම් පොතක ලියා ගන්නවා. අද මම මේ වගේ පිනක් කර දැන් බණ ඇහුවනම් ගිහිල්ලා මතක තියෙන විදියට සාරාංශ කරලා ලියනවා. අද මම මේ වගේ පින්කමක් කරා මේ වගේ දානයක් දුන්නා. මම මේ වගේ කෙනෙකුට උදව් උපකාර කරා. තමන්ගේ ජීවිතේ කරපු හැම පිනක්ම පුංචි පිනක් වේවා සිහි කර ලියලා තියනවා දිනේ දාලා. දැන් අපි හිතමු අපි නිකන් ඕක පුරුදු වුණා කියලා. අපේ ජීවිතේ දවස ගානේ කරන පින්කම් අපි ලියන්න පුරුදු වුණා. කාලයක් යනකොට අවුරුදු 3-4ක් යනකොට ලොකු පොතක් පින් වලින් පිරෙනවා. අන්න එතකොට අපිට පොත දකින්නකොට සතුටක් ඇති වෙනවා. මගේ ජීවිතේ මම පොත් පිරෙන්න තරම් පින් කරගත්තා නේද කියලා. අන්න ඒ නිසා පින්වතුනි කරන පින අමතක වෙන්න දෙන්න එපා. ඒ පින සිහි කරලා බලවත් කරන්න. පින සිහි කරලා බලවත් කරගන්න පුළුවන් නම් සුගතිය යන්න මහ ලොකු පින් ඕනෙත් නැහැ. පුංචි පිනකුත් ඇති. දැන් බලන්න විමානවත්තු දිහා බලන්න. දිව්‍ය ලෝකෙ ඉපදිච්ච දෙවිවරුන්ගේ ජීවිත කතා තියෙනවා. මුගලන් හාමුදුරුවෝ දිව්‍ය ලෝකෙට වැඩම කරලා දෙවියන්ගේ විස්තර අහනවා. පින්වත් දෙවිය මේ තරම් සැප සම්පත් පහළ වුණේ මොන වගේ පින් කරලාද? පින්වත් දෙව්දුව මෙච්චර සැප විඳින්නේ මොන වගේ පින් කරගත්ත නිසාද කියලා විස්තර අහනවා. එතකොට එක දිව්‍යාංගනාවක් කියනවා අනේ ස්වාමීනි මං ගෙදරක හිටිය වැඩකාරියක් සේවිකාවක්. පිළිණු වෙච්ච පිට්ටු කෑල්ලක් විසි කරන්න යනකොට පිණ්ඩපාතේ ආව ස්වාමින් වහන්සේ නමක් කියනවා නැගණිය ඕක මගේ පාත්‍රයට බෙදන්න. ගිහින් පෙන්නවා කියනවා ස්වාමීනි මේක පිළිණු වෙලානේ. කමක් නෑ නැගණිය සද්ධාවෙන් පූජා කරලා වන්දනා කරලා හිත පහදව ගන්න. අර පිට්ටු කෑල්ල පාත්‍රයට පූජා කරලා සද්ධාවෙන් වැන්දා කියනවා. ස්වාමීනි මට ඔය පිනම සිහි වුණා මැරෙනකොටත් ඔය පින බලවත් වෙලා මේ දිව්‍ය විමානේ පහළ වුණා කියන. එතකොට දෙව්ලොව යන උපකාර වුණේ අර කරපු පින පුංචි වුණත් අපිට බැලූ බැල්මට පේන්නේ මේක පුංචි පිනක්. හැබැයි ඒ පින සිහි කරලා මරණ මංචකේ සිහි කරගත්තා. අන්න එතකොටයි පින බලවත් වෙන්නේ. සමහරු කියනවා උග්දණ්ඩක් මිරිකලා පූජා කරා ඒක මැරෙනකොට මතක් වුණා කියන. වතුර ටිකක් දන් දීලා දිව්‍ය ලෝකෙ ගියා ඉන්නවා. පාත්‍රයට දානි හැන්දක් බෙදලා ඒක මතක් වෙලා දිව්‍ය ලෝකෙ ගියා ඉන්නවා. එතකොට අපිට පේනවා මේ විමානවත්ව දිහා බලනකොට මහා ලොකු පින්කම් කරලත් නෙමෙයි. හැබැයි කරපු පින පුංචි වගේ තිබුණට ඒ පින සිහි කරලා පින බලවත් කරගන්න පුළුවන්කම ලැබිලා. අන්නේ නිසා පින්වතුනි පින බලවත් කරගන්න දක්ෂ වෙන්න. කරන පින අමතක වෙන්න ඉඩ දෙන්න එපා. පින සිහි කරලා හැම වෙලාවෙම හිතේ රඳව ගන්න. ඒ පින බලවත් කරගන්න. අන්න කුසලස් උපසම්පදා කුසල් වඩනවා, රැස් කරනවා, එකතු කරනවා, සිහි කර බලවත් කරනවා.
සචිත්ත පරියෝදපන ස්වචිත්තය තමන්ගේ හිත දමනය කරන්න කියන. ඒකට තමයි භාවනාවල් උගන්වන්නේ. හිත සමත විදර්ශනා ඔස්සේ දමනය කරගන්න අපි පුරුදු වෙනවා. තැම්පත් කරගන්න. ඒ තම් බුද්ධානුශාසන බුදුරු පහළ වෙලා ලෝකෙට පෙන්නලා දෙන්නේ මෙන්න මේ අනුශාසනාව. ඒ නිසා පින්වතුනි අපි මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ අපි පුළුවන් තරම් පින් දහම් කුසල් දහම් දියුණු කරගෙන අකුසල් වලින් හිත මුදවලා කුසල් පැත්ත දියුණු කරගන්න දක්ෂ වෙන්න. ඊළඟට අපි බලමු ටිකක් ওই හිතේ ඇතිවෙන ගැටීම තරහව ද්වේෂය ගැන කොහොමද මේවා පාලනය කරගන්නේ කියන එකත් ටිකක් බලමු. දැන් පින්වතුනි දැන් අපි ගත්තොත් මේ බණහන්න ඉන්න හැමෝටම අපි කාටත් තරහ යනවන්නේ. තරහ යනවද? තරහ යනවා. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ ඉන්න පුද්ගලයන් කොටස් තුනකට බෙදලා පෙන්වනවා. සමහර පුද්ගලයෝ ඉන්නවා තරහ යනවා. හැබැයි දියේ ඇඳ ඉරක් වගේ කියනවා. ඒ මොකද? දියේ අඳින ඉර සැනින් මැකිලා යනවා. ඒ වගේ සමහරු ඉන්නවා තරහ ගියාට එතනින්ම ඉවරයි. ඒක හිතෙන් අමතක කරගන්න. මම මොකටද මේ කාටවත් වෛර කරන්නේ? මම මොකටද කවුරුත් එක්ක ප්‍රශ්න ඇති කරගන්නේ? එහෙම තමන්ම හිතලා හිතේ ඇතිවෙච්ච තරහ තමන්ම යටපත් කරගන්නවා. එතනින්ම ඒක ඉවරයි. අන්න ඒ කෙනා දියුණු කෙනෙක්. සමහර වෙලාවට පෙර මෛත්‍රී ධ්‍යාන වඩපු කෙනෙක් වෙන්න පුළුවන්. පෙර බ්‍රහ්ම ලෝකෙක ඉඳලා ආපු කෙනෙක් වෙන්න පුළුවන්. කාලයක් භාවනා කරපු කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ අය ඉන්නවා උපතින්ම තරහ යනවා අඩුයි. මොනවා කිව්වත් සූපත් වේවා කියාගෙන ඉන්න අය ඉන්නවා. අන්න ඒ වගේ හිතේ ගැටීමක් තරහක් ඇති වෙන්නේ නැහැ. යටපත් කරගන්න දක්ෂයි. අන්න එවැනි කෙනෙක් බුදුරජාණන් වහන්සේ පෙන්වන යම් මට්ටමේ දියුණු කෙනෙක්. එයාට ධර්මයේ දියුණු කරගන්න මෛත්‍රිය වඩා ගන්න පහසුයි. තව පිරිසක් ඉන්නවා වැල්ලේ ඇඳ ඉරක් වගේ කියන. වැල්ලේ අඳින ඉර කොහොමද? දවස් 2ක් 3ක් 4ක් සතියක් තියේ. හුලකට හරි මැකෙනවනේ නේ. වැල්ලේ අඳින ඉර හුලකට හරි මැකිලා යනවා. ඒ වගේ සමහරු ඉන්නවා තරහ ගියාට පස්සේ ඉතින් දවස් 2ක් 3ක් රවාගෙන ඉඳී. ටිකක් කතා නොකර ඉඳී, ගස්සගෙන යයි, ඔරෝගෙන ඉඳී. හැබැයි උපරිම සතියයි. එතනින් එහාට යන්නේ. එයත් යම් මට්ටමේ හොඳ කෙනෙක්. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ද්වේෂයේ භයානකම අනතුරකට ලක් වෙන කෙනා ගලේ කෙටු ඉරහා සමානයි කිය. ගලේ කෙටුවා වගේ, සෙල්ලිපියක් කෙටුවා වගේ. අවුරුදු 10 ගණන් තියෙනවනේ සෙල්ලිපි. මැකෙන්නේ නැහනේ. තාමත් තියෙනවනේ රජ කාලේ සෙල්ලිපි. අන්න ඒ වගේ. සමහරු මේ ජීවිතේ වෛර කරලා මැරෙනකොට ඊළඟටත් අරන් යනවා. මම මැරිලා හරි ඕකගෙන් පලි ගන්නවා කියාගෙන මැරෙන අය නැද්ද? එතකොට ඒක මෙලව ඉවර කරගන්නේ ඊළඟ ජීවිතයට ගෙනියනවා. දැන් බලන්න ඔබ අහලා ඇති අර කාලි යක්ෂණීගේ කතාවනේ. ධම්මපදයේ තියෙනවා ආත්ම 500ක සසර වෛරයක්. ආත්මෙන් ආත්මයට වෛරය ගියා කියනවා. එතකොට ඒ විදියට දිගට සසර වෛරය යනවා. එහෙම යන වෛරවල තියෙන භයානකකම සසරේ මොන විදිහට වෛරක්කාරයෝ මුණ ගැහිද කියන්න බෑ. ඒ නිසා පින්වතුනි මේකේ තියෙන භයානකකම ආදීනවේ තමයි සසර හතුරා වෛරක්කාරයා ස්වාමී කැටියට මුණ ගැහෙන්නත් පුළුවන් සංසාරේ. සසර වෛරක්කාරයා බිරිඳක් හැටියට එන්නත් පුළුවන් පලිකරන. සංසාරික හතුරු දෙමව්පියෝ හැටියට එන්නත් පුළුවන්. සසර හතුරු එනවා දරුවෝ හැටියට. එක එක ස්වරූපෙන් මතුවෙනවා. දැන් අපි ගමු නිකන් කෙනෙකුට දිනෝ 1000ක් මැද්දේ කෙනෙක් දැක්ක ගමන් හිත ඇදිලා යන්න පුළුවන්. එහෙමනේ ඉතින් ඔය හිත ඇදිලා යන්නේ නේ. ඊට පස්සේ පස්සෙන් ගිහිල්ලා කොහොම හරි යාළු කරගත්තා කියලා හිතන්න හිතවත් වුණා. දැන් බැඳීමක් ඇති වෙනවා. කවුරු එපා කීවත් කොහොම හරි මට මෙයාමයි ඕන කියලා පැනලා හරි ගියා කියලා හිතන හොරෙන් හරි. ඔහොම ගිහිල්ලා කාලයක් ඉඳලා අර මිනිහගෙම මැරුම් කණයි නැත් ඉන්නවා. එතකොට අර ආදරේ කරනකොට හිත ඇදිලා යනකොට දැක්කද කවදා හරි මාව මරන්නේ මූ තමයි කියලා දැක්කද? නෑ.
අර ඇදිලා ගියේ සසර අකුසලයට ඇදෙනවා. කර්ම විපාකෙට මාරකයට ඇදිලා යනවා. අන්න ඒ වගේ සසර හතුරු එක එක ස්වරූපෙන් එනවා. දැන් බලන්න බිම්බිසාර රජුරවන්ට සෝවාන් වෙන්න පින තිබ්බා. තමන්ගේ රාජකීය උයන තමයි බුද්ධ ප්‍රමුඛ සංඝයාට කුටි සෙනසුන් හදලා බුද්ධ ශාසනයේ පළවෙනි ආරාමයේ හැටියට පූජා කරේ වේළුවනාරාමේ. බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇහුවා සෝවාන් වුණා. හැබැයි කොච්චර බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් දෙමින් පින්කම් කරත් සංසාරික හතුරෙක් ආව පලිගන්න දරුවෙක් හැටියට ආවේ. අජාසත්. එතකොට බලන්න මේ අජාසත්තට නම වැටුනේත් ඒකනේ. දරුවක් දේවියගේ කුසට ආපු වෙලාවේ ඉඳන් දේවියට දොළ දුකක් ඇති වෙයි. දැන් මේ දොළ දුක සාමාන්‍යයෙන් කටක් කරලා කියන්න පුළුවන් එකක් නෙමෙයි. දේවියට හිතෙනවා තමන්ගේ ස්වාමියාගේ රජ්ජුරුවන්ගේ පපුව පළල ගලන ලේ ටිකක් ගොට්ටකින් බොන්න ආසයි. ඔන්න දොළ දුක. කියන්න පුළුවන් ද කටක් කරලා? රජ්ජුරු අහනවා දේවිය කියන්න ඕන දෙයක් කියන්න වෙනත් රාජ්‍යකින් හරි ගෙනත් දෙන්නම් කියන ආස කරන දෙයක්. එතකොට කියනවා නෑ නෑ මම මැරිච්ච දෙන් කී හිටියා. පස්සේ රජ්ජුරු පරිවාර කාන්තාවන් ලවා සේවිකාවන් ලවා උපක්‍රමශීලීව දැනගත්තා. දැනගත්තට පස්සේ රජ්ජුරු දේවිය ඉස්සරහටම ගිහිල්ලා පපුව කඩුවෙන් සිදුරු කරලා ගලන ලේ ටික එකතු කරලා දුන්නා. අර කොච්චර තමන්ගේ ස්වාමියාට ආදරයක් තිබුණත් කුසේ වැඩෙන දරුවගේ වෛරයෙන් අර ලේ ටික ගොට්ටෙන් බීගෙන ගියා. එදා තමයි උපදින්න පෙරමයි මිනිස්සු කියන්න ගත්තේ ඔයනම් උපදින්න ඉන්නේ රජ්ජුරුවන්ගේ හතුරෙක්. ඔයනම් වැඩෙන්නේ කුසේ රජ්ජුරුවන්ගේ හතුරෙක්මයි කියලා මිනිස්සු මව් කුසේදිමයි නම දැම්ම. අජාත කියන්නේ ජාත වෙලා නැහැ, ඉපදිලා නැහැ. සත්ත කියන්නේ සතුරා. අජාත සත්ත කියන්නේ නූපන් සතුරා කියන නම. එතකොට බලන්න අපිට පේනවා මේ වගේ පිංගුතුනි වෛරක්කාරයෝ දරුවෝ හැටියට එනවා. දෙමව්පියෝ හැටියට එන්නේ නැද්ද සසර හතුරු? ඔය ඉපදිච්ච ගමන් ළමයින්ගේ බෙල්ල මිරිකලා මරණේ උන්නේ නැද්ද? ඒ සංසාර හතුරු. එතකොට ඒ වගේ එක එක ස්වරූපෙන් සංසාරික හතුරු මුණ ගැහෙන්න පුළුවන්. දැන් බලන්න සසර හතුරු වෛර බැඳගෙන මැරුණාම මම ඔය ඇද්දලගල පැත්තේ මෙහි ගල්ගමුවේ තියෙන ඔය ඇද්දලගල කියලා ආරණ්‍ය සේනාසනය. මම ඒකට ඔය වතුර ප්‍රොජෙක්ට් එකක් හදලා දීලා විශාල වැඩපිළිවෙලක් ඒ පැත්තේ ගිහිල්ලා කරලා දුන්නා. ඉතින් අක්කර 600ක විතර ගල්ලෙන් තියෙන ආරණ්‍ය. ඒ ගිය වෙලාවක තමයි මම දැනගත්තේ ඒ හරිම පුදුමයි. ඒ ගමේ මිනිස්සෙක් හේනක් කරගෙන හිටපු මිනිස්සෙක්. ඒ මිනිස්සයා දවසක් හේන් කොටනකොට අලියෙක් ඇවිල්ලා මූ පිටිපස්සෙන් ඇවිල්ලා ගැහුවා. ගහපු වෙලාවේ විසි වෙලා ගියා කොහොම හරි අලියට අල්ලගන්න බැරි වුණා පැනලා දිව්වා. පළවෙනි පාර අලියගෙන් පහර කාලා දුවලා බීරු. ඊළඟට මේ හේනේ වැඩ කරනකොට 10ක් 15ක් කට්ටිය එකතු කරගෙන වැඩ කරනකොට මේ පුද්ගලයා පස්සෙම අලිය ඇවිල්ලා දෙතුන් පාරක් පන්නලා. පස්සේ මොකද කරේ? දැන් ගමේදී දවසක් ගේ ළඟත් ඇවිල්ලා රැකලා ඉන්නවා. ගමේ අය කිව්වා ඔයා ගිහිල්ලා ගමෙන් මග හැරලා මාස 2-3ක් ගමෙන් යන්න. ওই ටික දවසක් ඇවිදලා ඉන්න. ඔය එතකොට ඕක මග හැරිලා යයි කියලා. අන්තිමට ගිහිල්ලා නෑදෑ ගෙදරක ගිහිල්ලා ඉතින් ඇවිදලා කරලා මාස 3කට 4කට පස්සේ ගමට ආවා. ඇවිල්ලා ඉතින් කයිවාරු කියෝ හිටියා. ඔය ආලියට ඕක මතක නෑ කී හිටියා. එහෙමනේ. ඉඳලා ආපු දවසේම බයිසිකලේ අරගෙන ගියා කඩේට ගිහින් එන්නම් කියලා ඇවිදගෙන ගියා බයිසිකලෙන්. යනකොටම පඳුරක් අස්සේ ඉඳලා පැනලා අල්ලගත්ත පොලේ ගැහුවා පෑගුවා ගියා. ඒ පාරේ මිනිස්සු යනවා උදේ ඉඳන්. පයින් යන අය ඉන්නවා. පොත්සයිකල් වල යනවා මිනිස්සු. හැබැයි මේ අලියාර පඳුරක් අස්සටලා නොදැක්කා වගේ ඔහේ හැංගිලා ඉන්නවා. අර තමන්ගේ ගොදුර එනකොටම පැනලා අල්ලගත්ත පොලේ ගැහුවා පෑගුවා ගියා. එදායින් පස්සේ ගමට ඇවිල්ලත් නැහැ. එතකොට බලන්න ඔය සිදුවීම් එක නිකන් අපිට පේන්නේ නැද්ද? මේ නිකන් සසර හතුරු කියලා පේන්නේ නැද්ද? එතකොට මේවා මේ අසාමාන්‍ය දේවල් නෙමෙයි. සංසාර හතුරු ඉනවා.
සමහර වෙලාවට තිරිසන් අපායක තිරිසනෙක් හැටියට මුණ ගැහුණු සංසාර හතුරේ මැරෙනකන් හරි හපා කනවා. එහෙම අවස්ථා අහලා නැද්ද? තමයිට තමන්ම ආදරෙන් හදන සතා මැරෙනකන් තමන්ට හපා කනවා. ඒ වගේ පිංගතුනි ඔය ඉස්සර වෙද මහත්තුරු දැනගෙන හිටියනේ වේදකමයි හෙදකමයි දෙකම දන්නවනේ. ඒ නිසා සමහර සර්පයෝ ඉන්නවා එකම පුද්ගලයාට පන්න දෂ්ට කරන. දැන් ඔය සසර හතුරෝ ඉන්නවා අමනුස්සයෙක් හැටියට අමනුස්ස ලෝකේ ඉපදිලා ආවොත් එක්කෝ සතෙක් මාර්ගයෙන් හරි පරිගන්නවා. ඒකනේ ඉස්සර සර්පෙක් ගහපුවම වෙද මහත්තයා දන්නවා මේක දිෂ්ටියකින්ද ගහලා තියෙන්නේ. මේක අමනුස්සයෙක්ද බැඳිලා ඉන්නේ මොන වෙලාවටද රිට්ටාවල ඔය ඔක්කොම බලලා තමයි වෙදකම් කරන්නේ. එතකොට බලන්න අපිට පේනවා මේ වගේ සංසාර හතුරු සසරේ මුණ ගැහුනොත් මොන ක්‍රමෙන් හරි පරිගන්නවා. අන්න ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ පුළුවන් තරම් කරුණාවෙන් මෛත්‍රියෙන් ප්‍රශ්න ඇති කරගන්න නැතුව මගහැරීමෙන් ප්‍රහාණය කරන්න පුළුවන් ඒවා මගහැරීමෙන් ප්‍රහාණය කරලා බේරෙන්න. අන්න එතකොට තමයි නුවණ පාවිච්චි කරලා කටයුතු කරගන්න තියෙන්නේ. ඒ නිසා දැන් බලන්න කොච්චර මෛත්‍රියෙන් හිටියත් හතුරු හැදෙනවනේ. දැන් අපිට හතුරු නැද්ද? ඉන්නවා. ඕනම කෙනෙකුට හතුරෝ ඉන්න පුළුවන්. සාරා සංකේ කල්පලක්ෂයක් පාරමී පුරාගෙන සම්බුද්ධත්වයේ පිණිස පාරමී වඩපු බුදුරජාණන් වහන්සේටත් හතුරු ආව සසරේ. බුදු වෙච්ච ආත්මෙක් කොච්චර අපේ බෝසතාණන් වහන්සේ සසරේ සාන්තිවාදී තාපසය හැටියට පුදුම මෛත්‍රියක්ම වඩාගෙන හිටපු ආත්මයක්. ඒ කාලේ කලාබු රජුරෝ කියලා රජෙක් හිටියා පුදුම දුෂ්ට රජෙක්. මත්පැන් බීලා දවසක් ඇවිල්ලා රාජබටයන්ට කීවා අර තාපසයව ඇදගෙන වරෙල්ලා කිව්වා. තාපසයව ඇදගෙන ගෙනාවට පස්සේ උඹේ මෛත්‍රියට කස පහරවල් 100ක් ගහපන් කිව්වා. ඉතින් අල්ලගෙන මොකද කරේ? කස පහරවල් ගහලා පුදුම විදියට වද දුන්නා. වද දීලා ගිහිල්ලා ඇහුවා දැන් කොහොමද උඹේ මෛත්‍රිය කියලා ඇහුවා. එතකොට අනේ මේ කස පහර දීපු අයටත් රජ්ජුරුවන්ටත් මේ සියලු දෙනාම සුවපත් වේවා කියලා මෛත්‍රිය වැඩුවා. එහෙම මෛත්‍රිය වඩන්න තවත් කිපුණා. එහෙම කිපිච්ච රජ්ජුරුව අනකරා කපපන් කිව්ව ඔකගේ අතක්. අන්තිමට අර මෛත්‍රී වඩන තාපසේ අල්ලගෙන කැපුවා අතක්. දැන් අපේ බෝසතාණන් වහන්සේගේ සසර ජීවිතයක් ඔය. අත කපලා ලී ගලනවා පුදුම වේදනාවක් විඳවනකොට රජ්ජුරුව ඇහුවා දැන් කොහොමද මේ මෛත්‍රිය? අනේ රජතුමාත් අත කපපු අයත් මේ හිංසා කරන අයත් සියලු දෙනාම සුවපත් වේවා. කපපන් කිව්ව ඊළඟ අත. අනිත් අතත් කැපුවා. ඔය විදිහට අත් දෙකක් කපලා කකුල් දෙකත් කැපුවා. දැන් හිතන්න අත් දෙකයි කකුල් දෙකයි කපලා ලී ගලනවා ලී ගොඩක් මැද්දේ වැටිලා මෛත්‍රී වඩනවා. එතකොට ඇවිල්ලා පපුව පාගගෙන ඇහුවා දැන් කොහොමද මේ මෛත්‍රිය? කතා කරගන්නත් අමාරුයි වේදනාවෙන් විඳවමින් ඒ රජුරවන්ට මෛත්‍රී කරනකොට ඇනපන් කියෝකගේ පපුවට. එහෙම ඇනලා මැරුවා. එතකොට බලන්න මෙච්චර මේ මෛත්‍රී කරගෙන ඉඳලත් මැරුම් කෑවලනේ. ඒ වගේ තමයි අපේ බෝසතාණන් වහන්සේ පාරමිතා පුරලා තියෙන්නේ. එතකොට එච්චර පාරමී පුරාගෙන ඇවිල්ලත් සසරේ හතුරු හිටියේ නැද්ද? හිටියා. අන්න ඒ නිසා පින්වතුනි ජීවිතේ පුළුවන් තරම් බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් ප්‍රශ්න වලින් බේරෙන්න ක්‍රම හොයාගන්න. මොකද අපිට වැදගත්ම වෙන දේ තමයි මනුස්ස ජීවිතේ වටිනාකම තේරුම් අරගෙන බුද්ධ ශාසනයක් මුණ ගැහිච්ච වෙලාවේ ධර්මයේ දියුණු කරගන්න මාර්ගයක් හදා ගන්න ඕනේ. දැන් අපි හිතමු බස් එකේ යනකොට මුණ ගැහෙන්න පුළුවන් සසර හතුරු. ඇඟේ හැප්පුණොත් මරා ගන්න ඉන්න චරිත නැද්ද? අපි නුවණ පාවිච්චි කරේ නැත්නම් ලොකු ප්‍රශ්න අනතුරු එක්ක හිරේ විලංගේ වැටලා පිහියනුම් කාලා බේරෙන්න වෙන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ ජීවිතේ වටිනාකම දන්න කෙනා අඳුනන කෙනා මේ ලැබිච්ච බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න හිතන කෙනා එවැනි හතුරන්ගෙන් උපක්‍රමශීලීව මගහරිමින් තමන්ගේ නිවන් මඟ සකස් කරගන්න දක්ෂ වෙන්න ඕන. ඒ නිසා පින්වතුනි එක එක ස්වරූපෙන් හතුරු මතුවෙන්න පුළුවන්. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වන මෛත්‍රියෙන් අපි මේවා ජය ගන්න උත්සාහ ගන්නට ඕන.
පින්වතුනි අපේ ජීවිතය තුළ දැන් බලමු අපි කරන කියන දේවල් වල විපාක එන හැටි. මට ලස්සන සිදුවීමක් මතක් වුණා. මම ඔය මේ පොල්ගහවෙල පැත්තේ බණකට ගියාම ඒ නායක හාමුදුරුවෝ මම මරණී ගැන තමයි බණ කීවේ. කොහොම මරණී ගැන ටිකක් බය හිතෙන විදිහේ දේශනාවක් කරා. ඒ හාමුදුරුවෝ බණ ඉවර වෙනකන් අහගෙන ඉඳලා මට කිව්වා අනේ ඥානදීප මෙන්න මේකත් අහගෙනම ඉඳලා මේකත් විනාඩි 5ක් ඔබ වහන්සේ අහලම යන්න කිව්වා. කියලා ඒ හාමුදුරුවෝ ලස්සන කතාවක් කිව්වා මේ ඒ පන්සලේ හිටපු උපසභාපතිතුමා කිව්වා. ඔන්න බලන්න ජීවිතවල හැටි. ඉතින් ඒ උපසභාපතිතුමා එහෙම ඉඳලා හාමුදුරුවන්ට දවසක් අනේ කෝල් එකක් දීලා දරුවෝ කියවලු අනේ හාමුදුරුවනි මේ තාත්තා පපුවේ අමාරුවක් හැදිලා ඉස්පිරිතාලට ඇතුල් කරා තාත්තට හොඳටම අමාරුයි කියලා. ඉතින් මේ හාමුදුරුවෝ උදේ පාන්දර අනේ දානේ ටිකවත් නැතුව ඉස්පිරිතාලට ගියා කිව්වා කුරුණෑගල ඉස්පිරිතාලේ කිව්වා හිටියේ බලන්න. ඉතින් යනකොට මේ උපාසක මහත්තයා බටයක් එහෙම දාලා සීලයිනුත් දීලා දැන් ඉස්පිරිතාලේ ඇඳේ. හාමුදුරුවන්ව දැක්කා විතරයි පොඩි ළමයෙක් වගේ අනේ හාමුදුරුවනි කියාගෙන ඉකි ගගහ හඬන්න ගත්තා කිව්වා තීල්ලිලා. හාමුදුරුවෝ ඇහුවලු අනේ උපාසක මහත්තයා මොකද මේ පොඩි ළමයෙක් වගේ අපි කවුරුත් ලෙඩ වෙනවනේ කියලා. ඉතින් හාමුදුරුවෝ ගිහිල්ලා කරුණු කියලා ඉතින් ධර්ම කරුණු කියලා කරපු පින්කම් කියලා ඉතින් ඔළුව අත ගාලා හිත හදලා පැයක් එකමාරක් හිටියා කිව්වා. ඉඳලා හාමුදුරුවෝ වෙලාව බලලා කිව්වලු උපාසක මහත්තයා දැන් ඉතින් ගොඩක් වෙලා ගියානේ මං එන්නම් කොහෙට බලන්න කියලා. අනේ හාමුදුරුවනි මාව දාලා යන්න එපා කියාගෙන එල්ලුණාලු ඇඟේ. අතාරින්නෙම නෑ කිව්වා. ඉතින් හාමුදුරුවෝ ඇහුවලු ඇයි උපාසක මහත්තයා මේ පොඩි ළමයෙක් වගේ මොකද මේ කියලා. අනේ හාමුදුරුවනි මට මතක් වෙනවා කිව්වලු ඒ කාලේ කරපු දේවල්. ඉතින් උපාසක මහත්තයා මොනවද මේ උපාසක මහත්තයා දැන් ගොඩක් පින් කරලා තියෙනවානේ. ඒ වුණාට හාමුදුරනේ මට දැන් මේවා චිත්‍රපටිය වගේ පේනවා කිව්වා. ඔන්න බලන්න අර තරුණ කාලේ කරගන්න දේවල් මේ අපායේ බයක් ගැන හිතන්නේ නැතුව කරගන්න පව්කම් මැරෙන්න වැටුනහම තමයි චිත්‍රපටිය ඔන්න වෙන්නේ. එතකොට තමයි එකින් එක පේන්නේ. ඉතින් හාමුදුරුවෝ ඉතින් අහගෙන හිටියලු ඉතින් ඔන්න ඒ කාලේ මේ කාලේ මෙහෙමයි අනේ හාමුදුරුවෝ මම මේ කාලේ මෙහෙම එකක් කරා මෙහෙම එකක් කරා කියේ දැන් වමාරන්න ගත්තා කියෝ. හාමුදුරුවෝ ඉතින් අහගෙන ඉඳලා කිව්වලු උපාසක මහත්තයා දැන් ඉතින් ඔය කියන ඔක්කොම පරණේවනේ. ඕවා හිතෙන් අතහරින්න. දැන් උපාසක මහත්තයා සිල්වත්නේ. එහෙනම් පන්සිල් ගන්න කියලා ආයිම දැන් ඉස්පිරිතාලේ එහෙනම් নমස්කාරය කියන්න කියලා එතනදිම පන්සිල් දුන්නා කියෝ. පන්සිල් දීලා ඉතින් හාමුදුරුවෝ කිව්වලු දැන් උපාසක මහත්තයා දැන් සීල්වත්නේ. දැන් ওই සමාදන් වෙච්ච සීලය ගැන හිතලා මම දැන් සීලවන්ත කෙනෙක් මම මේ මොහොතේ හරි සීලයක පිහිටුවා කියලා හිතා සතුටු වෙන්න. උපාසක මහත්තයා මේ වගේ පින් කරා නේද කියලා අනේ පන්සලේ කරපු පින්කම් කටින පින්කම් ඔක්කොම මතක් කරා කියෝ. ඉතින් මතක් කරලා ඉතින් කතා කර ඔළුව අත ගගා ඉඳලා කිව්වලු දැන් ඉතින් උපාසක මහත්තයා මං ගිහින් එන්නම්කෝ කියලා. අනේ හාමුදුරනේ යන්න එපා කියාගෙන ආයි අතේලුණා. ඒ හාමුදුරු කියනවා මම හිටියා කීවා 11යි 20 වෙනකන් අන්තිමට මේ උදේ ගිය පාර. ඉඳලා ඉතින් වෙලාව බලලා අන්තිමට කතා කරම ඉඳලා කිව්වලු උපාසක මහත්තයා මම මේ උදේ දානෙත් නැතුවයි කිව්වලු මේ දුවගෙන ආවේ. දැන් 11යි 20යි කීවලු. දැන් නොගියොත් මට දවල් දානෙත් නැති වෙයි කීවලු. අනේ හාමුදුරුවනේ අදවත් බැයිද කියලා ඇහුවලු. දාහනේ නැතුව ඉන්න. ඔන්න වැඩි. එතකොට හිතන්න කොච්චර අසරණයිද කියලානේ. ඒ හාමුදුරුවෝ කියනවා ඉතින් අනේ හරි මෛත්‍රී සහගත කෙනෙක්. ඒ හාමුදුරුවෝ කියනවා අනේ ඥානදීප මං එනකොට පොඩි ළමයෙක් වගේ කෑ ගහලා අඬන්න ගත්තා කීවා. ඉතින් බලන්න ජීවිතේ හැටි. ඔන්න බලන්න මේ තරුණ කාලේ කරගන්න දේවල් සමහරලාවට අපි ඇඟේ පතේ හයිය තියෙනකොට අපිට ඇති වෙනවා ආරෝග්‍ය මදි, යොබ්බන මදි, ඒ වගේ ඇති වෙනවා. අපි හිතනවා අපි තරම් කෙරුමක් නෑ කෙනෙක් නෑ කියලා හිතනවා.
ඒ තුල අපි කරන කියන දේවල් වල විපාක මරණ මංචකයේ මේවා සිහි වෙනකොට තමයි බේරෙන්න අතක් නැහැ. දහතේ වඳිනවා ඊට පස්සේ. අනේ බුදු ඩොක්ටර් මාව බේරගන්න මට මැරෙන්න බෑ කී කොච්චර වඳිනවදනේ. එතකොට බලන්න අන්ත අසරණයි. අන්නේ නිසා පින්වතුනි ධර්මයක් දියුණු කරගත්තේ නැත්නම් අපි කවුරුත් අන්ත අසරණ වෙනවා මරණ මංචකේ. ඔන්න ඕක හොඳට හිතක්. මැරෙන්න වැටෙනකන් ඉන්න එපා කවදාවත් ධර්මයේ පුරුදු කරන්න. ඒක කරන්නම බැරි දෙයක්. මරණ මංචකේ අල්ලනවා කියන එක කරන්න අමාරුයි. ජීවත් වෙලා ඉන්නකොට හොඳට ධර්මයේ පුරුදු කරොත් නම් පුළුවන්. බුද්ධ කාලේ ඉතින් කලාතුරකින් වෙච්ච දේවල් තියෙනවා. ධනංජානි බ්‍රාහ්මණයා වගේ සිදුවීම් තියෙනවා. මරණාසන්න වෙච්ච වෙලාවේ සාරිපුත්ත හාමුදුරුවෝ ගිහිල්ලා හිත පිහිටවලා සුගතියක හිත පිහිටවපු සිදුවීම්. ඉතින් සාරිපුත්ත හාමුදුරුවෝ වගේ අයට ඒක පුළුවන් වුණා එදා. ඒ නිසා පින්වතුනි වර්තමානයේ අපි හොඳට සිල් රැකලා තිබුණොත්, හොඳට පින් කරලා තිබුණොත්, හොඳට දන් දීලා තිබ්බොත්, කරන පින නිතර නිතර සිහි කරලා බලවත් කරගෙන තිබ්බොත්, අන්නේ කෙනාට විතරයි මරණ මංචකේ පින බලවත් කරගෙන බේරෙන්න පුළුවන්. එහෙම නැත්නම් මරණාසන්න වෙනකොට හිතක් දුර්වල වෙනකොට හැම වෙලාවෙම අකුසල් තමයි හිතට ගලන්නේ. මම මේ වගේ පව්කම් කරා, ඒ කාලේ මම මේ වගේ පව්කම් කරා, ඉස්සර මම මේ වගේ වැරදි වැඩ කරා කියලා මේවා හිතට වද දිදී මතක් වෙනවා. හිත පෙළනවා. හිතට ගලාගෙන එනවා අරමුණෙන් අරමුණ. එහෙම හිතට වද දෙනකොට මේවා හිතට ගලාගෙන එනකොට මරණ බයයි අර අකුසල් සිහි වෙනකොට ඇතිවන බයත් එක්ක අන්ත අසරණ වෙනවා. අන්නේ නිසා මරණය ඉදිරියේ අසරණ නොවෙන්න නම් අපි ජීවත් වෙලා ඉන්න කාලේ හොඳට සිහි නුවණ තියෙන වෙලාවේ යමක් කරන්න පුළුවන් කාය ශක්තියක් තියෙන වීරිය වඩන්න පුළුවන් සිහිය නුවණ වීරිය යොදවන්න පුළුවන් වෙලාවේ ධර්මාවබෝධයට උත්සාහයක් ගන්න. පින් දහම් රැස් කරගන්න උත්සාහයක් ගන්න. ජීවිතේ පුළුවන් තරම් පින් දහම් කුසල් දහම් දියුණු කරගන්න. දැන් නිකන් අවංකව හිතන්න මෙහෙම. අපේ පවුල් වල මිය පරලොව ගිය අය ගැන නිකන් හිතමු. අවංකවම උත්තර දෙන්න. අපිට විශ්වාසද අපේ පවුල් වල මිය පරලොව ගිය අය සුගතියේමයි කියලා විශ්වාසද? එහෙම විශ්වාසයක් නැහැ. මිය පරලොව ගිය අය ගැන අපිටම තියෙනවා බයක්. මේ එතකොට අපිට තේරෙන්නේ නැද්ද? අපි මේ ජීවත් වෙන ක්‍රමවේදේ වැරදි කියන එක තේරෙන්නේ නැද්ද? අපි ජීවත් වෙන්නේ ওই විදිහටම නම් අපේ මිය පරලොව ගිය ඥාති අම්මලා තාත්තලා ආච්චිලා සීයලා කරපු කියපු දේවල් ටිකම නම් අපිත් කර කර ඉඳලා මැරිලා යන්න සූදානම් වෙන්නේ. අපිටත් ඔය ඉර නමම තමයි. ඒ නිසා සුගතියක යන්න නම් ධර්මාවබෝධේ කරා යන්න නම් මේ යන ක්‍රමවේද වෙනස් කරන්න වෙනවා. මීට වඩා අප්‍රමාදී වෙන්න. ධර්මයේ දියුණු කරන්න ලොකු උත්සාහයක් ගන්න. නිතර බණ අහන්න, පින් කරන්න, ධර්මයේ දියුණු කරන්න. අප්‍රමාදී වෙන්න ඕන. ඔන්න බලන්න ওই බදුල්ලේ ඉන්න අම්මා කෙනෙක්. මට ඒ දරුවෝ කතා කරා අනේ හාමුදුරනේ අපේ අම්මා ඉස්සර එහෙම කිසිම ධර්මයකට නැඹුරුවක් තිබ්බෙම නැහැ කිව්වා. දැන් මේ අවුරුදු 3ක 4ක ඉඳන් බණ අහන්න පටන් ගත්තා කිව්වා. ඉතින් මොයි මගේ net එකේ එහෙම යන බණ හරියට අහනවා කිව්වා. අන්තිමට කායිකවත් කතා කරන්නේ නැහැ කිව්වා. රේඩියෝ එක දාගෙන වැඳගෙන එතනට වෙලා නැකිටින්නේ නැහැ කිව්වා බණ ඉවර වෙනකම්. ඔහොම බණ ඇහුවා කිව්වා. ඉතින් ඊට පස්සේ ඉතින් ටීවී එකටම වැඳගෙන බණ අහගෙන හිටියා කියලා. අන්තිම මේ දැන් නැති වෙලා මාස 2යි ඒ අම්මා අවුරුදු 85ක් හිටියා කිව්වා. ඉතින් දරුවෝ කියනවා අනේ අම්මා නැති වෙන්න දවසෙත් උදේ නැගිටලා කිව්වලු අද නම් මට යන්න දවස හරි කීවලු. උඹලා මාව නාවල මට අලුත් ඇඳුමක් අඳපල්ලා කිව්වා. ඉතින් දරුවෝ මොකද කරේ? ඉතින් ඒක ගණන් අරන්නේ උදේම උණු වතුර එකක් උණු කරලා අම්මව හොඳට නෑවුවා කිව්වා. නාවල ඉවරලා අලුත් ඇඳුමක් අඳලා උස්සගෙන ගෙනහලා වාඩි කෙරෙව්වා කිව්වා. ටිකක් කකුල් පණ නැති වෙලා ඉඳලා තියෙන්නේ දනි සමාරුවක් හැදිලා. ඊට පස්සේ මට බුදුන් වඳින්න ඕන කිව්වා. ඉතින් ළමයි මොකද මල් ටිකක් කඩාගෙන ඇවිල්ලා අම්මට අත ගස්සලා පූජා කරා කිව්වා. ඔය පුදු පහන දැල්වපන්. ඉතින් පහනක් පත්තු කරලා දුන්නා කිව්වා. පිරිත් පොත අරගෙන කණ්ණාඩි දෙකක් දාලා තුන් සූත්‍රේම කිව්වා කිව්වා. කටපාඩම් කිව්වා අම්මට. ඉතින් හොඳට පිරිත් ටික ඔක්කොම කියලා
පිරිත් පොතත් වහලා බුදුන් ඇඳලා ඉවර වෙලා ළමයින්ට කීවලු මට දැන් භාවනා කරගන්න ඕනේ පොඩ්ඩක් මට නිදහසේ භාවනා කරගන්න දීලා උඹලා මෙතනින් ඵලයල්ලා කීවා. එහෙනම් අම්මා භාවනා කරගන්නකො කියලා ළමයි ගියා කියලා කුස්සියට උයන්. ඒ දරුවෝ කියනවා අනේ හාමුදුරනේ අපි විනාඩි 15කින් විතර බලනකොට ඉතින් අම්මා ඒත් භාවනා කරනවා වගේ ඉන්නවා. තව ටික වෙලාවකින් ඇවිල්ලා බලනකොට පොඩ්ඩක් නිින්ද ගිහිල්ලා වගේ ඇවිල්ලා අම්මේ අම්මේ කියලා කතා කරනකොට එහෙම භාවනා කර කර පුටුවේ පණ ගිහිල්ලා. බලන්න කොච්චර පිනක්ද කියලා. බලන්න උදේ නැගිටලා නාලා අලුත් ඇඳුමක් ඇඳලා මල් පූජා කරලා පහන පත්තු කළා බුදුන් ඇඳලා තුන් සූත්‍රය කියලා භාවනා කර කර පණ යන්නනේ. පෙර පිනක්. tie දරුවෝ කතා කර කර පින් දෙනවා නේ හාමුදුරනේ අම්මා නම් ඒකාන්තෙම සුගතියක ඇති කීකේ පින් දෙනවා. එතකොට බලන්න අපිට පේනවා මේ වගේ ධර්මයේ පුරුදු කරගත්තොත් නම් අනිවාර්යෙන් Tamanට සුගතියකට හරි ය아가න්න පුළුවන්. ඒ නිසා අපි උත්සාහ ගන්න ඕනේ, කැප වෙන්න ඕනේ. ඒ උත්සාහය වීරිය ජීවිතේ ඇති කරගන්න කොහොම හරි මම මේ ලැබිච්ච මනුස්ස ජීවිතෙන් ධර්මයේ කරා යන්න උත්සාහයක් ගන්න. ඒ අදිෂ්ඨානයේ දැඩිව හිතේ තියාගන්න. එහෙම නැත්නම් අපේ මිය පරලෝකීය ඥාතීන්ට වෙච්ච ඉරණමම අපිටත් අත් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා පින්වතුනි මැරුණට පස්සේ නම් පින් ගන්න බලාගෙන ඉන්න එපා. අපි දන්නේ නැහැ පින් ගන්න පුළුවන් තැනක ඉඳීද කොහෙට යයිද පින් හම්බෙයිද නැද්ද අපි දන්නවද? නැහැ. පින් දෙන එක අපේ යුතුයකමක්. මිය පරලෝකීය ඥාතීන්ට අපි පින් දෙනවා. ඒක අපේ යුතුයකම. හැබැයි ජීවත් වෙලා ඉන්නකොට පුළුවන් තරම් පින් දහම් කුසල් දහම් දියුණු කරගෙන මෙච්චර වටින මනුස්ස ජීවිතයක් ලැබිලා සිහිනුවණක් ඇතුව කල්පනාවක් ඇතුව ඉපදිච්ච වෙලාවේ හැම දිනෙකම උත්සාහයක් ගන්න මේ මනුස්ස ජීවිතයේ කවදා කොතන කොයි මොහොත ඉවර වෙයිද කියලා අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. දවසින් දවස මොහොතින් මොහොත ෂණේන් ෂණේ අපි ලං වෙන්නේ මරණයට. කොයි වෙලේ හුස්ම ටික යයිද කියලා අපි කාටවත් කියන්න බෑ. අන්න ඒ නිසා මරණී ඉදිරි අසරණ නොවි මම අප්‍රමාදීව ධර්මයේම දියුණු කරගෙන ධර්මයේම අවබෝධ කරගන්න මහන්සි ගන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. එහෙමනම් පින්වතුනි මේ ධර්ම කරුණ ටික ශ්‍රවණී කිරීමෙන් රැස් කරගත් සියලුම පින් කැමැති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න.